සදහැති පින්නතුනි අද දවසේ අපි හැමදෙනාම සූදානම් වෙන්නේ මාස 4ක විතර කාලයක් ඔබත් අපත් වටිනා අඛණ්ඩ වූ සත්පුරුෂ ඇසුරක් පවත්වන්නට වාසනාවන්ත වුණා භාග්‍යවන්ත වුණා. ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබේ සත්පුරුෂ ඇසුර මටත් භාග්‍යයක්, අපේ සත්පුරුෂ ඇසුර ඔබටත් භාග්‍යයක් වන්නට ඇතයි කල්පනා කරනවා. විශේෂයෙන්ම අද දවසේ සුපුරුදු ධර්ම දේශනාවක ධර්ම සාකච්ඡාව කරන්න අපි අදහස් කරන්නේ නැහැ. විශේෂයෙන් වස්සාන පින්කමට සහ සම්බන්ධ වෙච්ච පින්වත් ඔබට ආශිර්වාද කරන්න, ඒ වගේම වස්සානයේ පුරාවට සිදු කළ දේශන මාලාවේ සාරාංශයක් විදිහට ඔබ කුමන ආකාරයෙන් බුද්ධ ශාසනය ඔබේ අත්දැකීමක් කරගන්නවද කියන ස්වභාවය පිළිබඳව විනාඩි කිහිපයක වෙනදා වගේ පැය ගණන් අද දවසේ කාලය ගත කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට ඉඩහසරකුත් නැහැ. ඊට සුළු මොහොතකට කලින් තරුණ දරුවෝ 3 දෙනෙක් පැවිදි කරලා ඒ පින්කම අවසන් වෙලා ඒ ස්ථානයේමයි මම වැඩ සිටින්නේ. ඔබ වෙනුවෙන් මට කාලය කළමනාකරණය කරගන්න අපහසු වුණා අප වැඩ ඉන්න ස්ථානයට වඩින්නට. ඒ නිසා ඒ පැවිදි පින්කම සිදු කළ ස්ථානයේ ඉඳගෙන අද මේ දේශනාව සිදු කරා. පින්නති ඔබ හැමදෙනාටම අදහසක් ඇති වෙන්නට ඇති. ස්වාමීන් වහන්සේගේ දේශනය ශ්‍රවණය කරනකොට ඔබට යම් අමුත්තක් දැනෙන, ඒ වගේම සමහර අවස්ථාවල ඔබ පාරම්පරිකව ඔබ සංස්කෘතියෙන් ඔබ පරම්පරාවෙන් ඔබ කාලයක් තිස්සේ අසාගෙන ආපු ධර්මයට වඩා එහෙමත් නැත්නම් නිවන් දැකීම උදෙසා කල යුතුයි කියන ක්‍රමවේදයට වඩා ස්වාමීන් වහන්සේ කතා කරන ක්‍රමය ටිකක් වෙනස් එකක්. ටිකක් නෙමෙයි පරිපූර්ණයෙන්ම වෙනස් එකක්. එතකොට ඒ ගැන ඔබට විවිධ විදිහට විවිධ අවස්ථාවල ගැටලුත් මතුවුණා. ඒකදී මම ඔබට මුලින්ම මෙහෙම පිළිතුරක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේගේ අවබෝධය දේශනා කරද්දී ඒකට උන්වහන්සේ කිව්වේ කුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඒක පෙර නොඇසූ විරු ධර්මයක්. පෙර නොඇසූ විරු ධර්මයක් අහනකොට දහමක් විදියට අහපු බොහෝ දේවල් ඔබ සන්තකව තියෙනවා. එතකොට මේ පෙර නොඇසූ විරු සත්‍ය අහද්දී සත්‍ය ලෙසගත් බොහෝ දේවල් ඔබ තුල තියෙන නිසා ඔබ මේ සත්‍ය ඒ අසත්‍යත් එක්ක ගලපන්නට සංසන්දනය කරන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරද්දී ඔබට දැනෙනවා මේ දේශනය තුල අසවල් කාරණේ නෑ, අසවල් පිළිවෙල නෑ, අසවල් ක්‍රමයට නෙවෙයි මේ දේශනය වෙන්නේ. එතකොට ඒ අසවල් පිළිවෙත කියන එක ඔබ හදාගත්ත දෙයක්. ඔබේ සංස්කෘතිය හදාගත්ත දෙයක්. ඔබේ පරම්පරාව හදාගත්ත දෙයක්. එතකොට ඒ අසවල් ක්‍රමවේදය මේකේ තියෙන්න ඕනේ නැහැ. අසවල් පිළිවෙත මේකේ තියෙන්න ඕනේ නැහැ. හැබැයි මේකේ තියෙන්න ඕනේ බුද්ධ ධර්මතය. බුදුරජාණන් වහන්සේගේ සම්මා පටිපදා. බුදුරජාණන් වහන්සේගේ මාව ඔබට උගන්වන්නේ, මාව ඔබට මඟ පෙන්වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් නිවන් දැකීම උදෙසා පෙන්වා වදාළ ක්‍රමය සහ විදිහ සෛද්ධාන්තිකව සහ එය ප්‍රායෝගිකව තියරි සහ ප්‍රැක්ටිකල් විදිහට ඔබට එය ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ දේශනා කරන්න මේ දේශන මාලාව පුරාම අප උත්සාහ කළා. ඒ නිසා මේ අරමුණේදීම මම ඔබට සිහිපත් කළේ මේ දේශන මාලාව කරගෙන යද්දී ඔබට විවිධ තැන්වලදී ඔබට සමහර තැන් එහි අඩුයි වගේ, සමහර තැන් මෙතන මේක නැtei වගේ දැනුණා නම්
ඔබට ඒ සාම්ප්‍රදායිකව ඔබ බලාපොරොත්තු වෙච්ච දේ විතරයි නොතිබුණේ. එතකොට ඒක නොතිබීමෙන් බුද්ධානුමතයට අඩුපාඩුවක් වෙලා නැහැ. එතකොට මොකද්ද සාම්ප්‍රදායිකව ඔබ තුල තිබිච්ච දේ? ඔබ තුල තිබුණා බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය අහන කෙනා හොඳට සීලයක පිළිපදලා හොඳ සිල්වන්තයෙක් විය යුතුයි. එයා හොඳ සීලයක ඉඳගෙන ගොඩාක් කාලයක් හොඳට සමාධි භාවනා කළා. ඔබ භාවනා විදිහට දැක්කේ සමාධිය වඩන එක, චිත්ත ඒකාග්‍ර කරගන්න එක, නැත්තම් චිත්ත සමාහිත කරගන්න එක. ඒ සමාහිත බව තුළ ධ්‍යාන දක්වා හිත දියුණු කරගන්න. ඒකට තමයි ඔබ භාවනා කරලා මෙච්චර කාලයක් කිව්වේ. ඒතර ඒක ගැන ලොකුවට ස්වාමීන් වහන්සේ කතා කළේ නැහැ. එතකොට එහෙම සිල්වත් වෙලා එහෙම භාවනා කරලා හොඳට පින්දහම් කරලා ඒ නිරන්තරයෙන් පිනෙන් පොහොසත් වෙන ක්‍රමවේදයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ කියලා දෙන්නේ. පිනෙන් ඉවත් වෙන ක්‍රමවේදයක්. එතකොට ඔබට මේ තැන්වලදී යම් අවස්ථාවල ගැටලු ඇති වුණා. ස්වාමීන් වහන්සේ සිල්පද සමාදන් වීමට එහා ගියපු සීලක පිහිටීමක් ගැන කතා කරනවා. උන්වහන්සේ මුලදී පන්සිල් සමාදන් වෙන්න කියලා පස්සේ ඒක ලෝකෝත්තර සීලයක් දක්වා සබ්බපාපස්සකරණ කියන තැනට වෙනකන් අරගෙන ආවා. ඊළඟට සමතය පිළිබඳවත් උන්වහන්සේ සමත භාවනා විදිහට චිත්ත ඒකාග්‍රයේ උත්තාවයේ උදෙසා භාවනා කළ යුතුයි. ඒ ඔබ ජීවිත කාලේ අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් කරලා තියෙන නිසා ඔබ ඒක කරලා තියනවා කියලා හිතාගෙන ඔබ උන්වහන්සේ බුද්ධානුමත සමතයෙන් පටන් ගත්තා. තරුණ විදර්ශනාවෙන් පටන් ගත්තා. මේ විදිහට උන්වහන්සේගේ ක්‍රමය ඇතුළේ යම්කිසි වෙනස්කම් තිබුණා. ඒතර කවදාවත් ස්වාමීන් වහන්සේ ඔබට කියලා දෙන්න පින් කරන්න එපා. කවදාවත් කියලා දෙලා නැහැ සමාධිය වඩන්න එපා. සමත භාවනා කරන්න එපා. අයෝ කියලා දෙන්නේ නැහැ. එහෙම කිව්වේ නැහැ. හැම වෙලාවකම කිව්වේ කම්මස්සගත සම්මාදිට්ඨියට අනුව ලෞකික සම්මාදිට්ඨියට අනුව දසවස්තුක සම්මාදිට්ඨියට අනුව කර්මය කර්මඵලය අදහගෙන මේ විදියට දන් දීගෙන පින් කරගෙන ඒ ඔස්සේ සීල් රැකගෙන සමාධිය වඩ아가න මේ දේවල් ප්‍රතිඵලයක් විදිහට සම්පත්තිය ලැබුණා. ඒ ලෞකික වූ සමාධි සිල් ආදියෙන් එතනින් එහාට යමක් ලබන්න බෑ. ශන සම්පත්තිය ළඟට වෙනකම් විතරයි එන්න පුළුවන්. හොඳට මේ මොහොතේ තේරුම් ගන්න පින්නතුනේ දැන් ඔබත් මමත් ඒ ශන සම්පත්තිය කියන තැනට ඇවිල්ලා ඉවරයි. නිවන් දකින ශරණයට ඇවිල්ලා ඉවරයි. එතෙන්ට එන්න තමයි අර සීල් රකින්න ඒවා, අර දන් දෙන ඒවා, අර සමත භාවනා කරන ඒවා ඔක්කොම උදව් වෙන්නේ අර ක්ෂණ සම්පත්තිය. ඒ ක්ෂණ සම්පත්තිය තවත් එක අවිද්‍යාවෙන් සකස් වෙච්ච භවයකට අයිති එකක්. එතකොට මේ කර්මය කර්මඵලය පිළිබඳව විග්‍රහය යම් කිසි මට්ටමකට අවිද්‍යාවට අයිති එකක්. මොකද අවිද්‍යාවපත්යෙන් සකස් වෙන සංකාර ගැන ඉන්නේ පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර ගැන කතා කරන්නේ. ඒක නිසා එවැනි ස්වභාවයේ ඔබ හිතනවට වඩා යම් වෙනසක් මේ දේශන මාලාව තුළ තිබුණා. ඒතර මේ දේශන මාලාව ස්වාමීන් වහන්සේගේ අදහසක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේගේ පරිකල්පනයකුත් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහගත් එකක්. උන්වහන්සේගේ චින්තනය, උන්වහන්සේගේ දර්ශනය, උන්වහන්සේගේ මතවාදය සහ උන්වහන්සේගේ දැක්ම, උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේගේ අවබෝධයයි උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට පිළිති ඔබට විග්‍රහ කරන්න උත්සාහ කළේ. ඒ සැකයකින් නෙමෙයි, එය දල්ලාදහසකින් නෙමෙයි, ඒ පිළිබඳ අනුමාන භාවයකින් නෙමෙයි මේ ධර්මය ඔබට දේශනා කරන්නේ. ඒ පිළිබඳ විශ්වාසය, ඒ පිළිබඳව අවබෝධයෙන් ඔබට දේශනා කළේ. ඒ නිසා මා විශ්වාස කරනවා යම් විදිහකින් ඔබ ඒ දේශනයට අනුව ඒ කියපු ආකාරයටම හික්මෙන්න ඔබ දක්ෂ වුණා නම් ඔබ මේ මොකට අනිවාර්යයෙන් මේ මාර්ගය තුල
යම් වූ ඵලදායීතාවය තරකට ඔබ ගොඩ නැගිලා තියෙනවා. එතකොට මේ ඔස්සේ ඔබට ක්‍රමානුකූලව හැබෑවටම බුද්ධ ශාසනය තුල ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන කාරණාව අපි විස්තර කරා. එතකොට බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව කියලා කියන්නේ තවත් එක සරල පැහැදීමක් කියන තැනකට ලබු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ බුද්ධ ශාසනයට අවශ්‍ය කරන ලෝකෝත්තර මට්ටමේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ සත්පුරුෂයාගෙන් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය තුළ එයාට තේරෙනවා ලෝකයේ දුකයි ලෝකෝත්තරය තුළ තමයි සැපයක් සුවයක් තියෙන්නේ. ඒ නිසා ලෝකයේ මිදිලා ලෝකෝත්තරය තුල සැප හොයන තැනකට එන්නට ඕනේ කියන දැඩි ඉලක්කය දැඩි උවමනාවට තමයි බුද්ධ ශාසනයේ ලෝකෝත්තර මට්ටමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතෙන්ට පැමිණිය යුතුමයි. ශ්‍රද්ධාව මූල බීජයයි. ශ්‍රද්ධාව තමයි ආවෙන් බිහි කරන්නේ. එතෙන්ට එන්න. එතකොට එහෙම එතෙන්ට ආපු කෙනාට එයා ඒ ශ්‍රද්ධාවන්තයා ඒ වගේම එකකට පස්සේ එකක් නෙවෙයි මේ මාර්ගයේ එකකට පස්සේ එකක් කොහොමත් නැහැ. ඒ ශ්‍රද්ධාවන්ත ඊට පස්සේ ආ කොහොමත් සිල්වතෙක් වෙනවා. ඒ සිල්වතෙක් වෙන්නේ අර සත්පුරුෂයාගෙන් ආපු සද්ධර්මයට අනුව. ඒ ධර්මයට අනුව මේ කාමයන්ගේ කාම ගුණයන් තුල ඇලෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය ඒවා තුල තියෙන එකක් නෙමෙයි. සංකල්පීමය වශයෙන් මේ సంతානවල හේතුඵල විදියට ගොඩනැගෙන එකක් කියලා තේරෙනකොට සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන න්‍යායට අනුව එතකොට හැබෑවටම ඒවායේ නැති එකක් ඒවායේ තියනවා කියලා හිතාගෙන ඒවත් එක්ක ඇලෙන ගැටෙන පැටලෙන ස්වභාවය දුර වෙලා යනකොට එතකොට ඇලෙන තැනක ඇලෙන්න දෙයක් ගැටෙන තැන ගැටෙන්න දෙයක් ඇලෙන්න දෙයක් නැති තැනක ගැටෙන්න දෙයක් නැති තැනක බින්දෙන්න සීලයක් බින්දින්න සීලයක් නැති තැනට ප්‍රඥාව ගොඩ නැගෙනකොට එහා සිල්වත් වෙලා ඉවරයි. දැන් යාගේ සීලය පඤ්ඤා සංවත්තනික ප්‍රතිපදාවට අනුව ගොඩනැගිච්ච සීලය. ඒතර එතන සීල්පද නැහැ. එයාට පද විදියට රකින්න සීලයක් අවශ්‍ය නැහැ. එයා ඇලෙන තැන ගැලෙන්නේ නැහැ, ගැටෙන තැන ගැටෙන්නේ නැහැ, මුලාටපත් වෙන තැන මුලාටපත් වෙන්නේ නැත්තම් එයාගේ සීලය බොහොම පරිපූර්ණ මට්ටමේ සීලයක්. ඒතකොට ඒක ආර්යකාන්ත මට්ටමේ සීලයක්. ආර්යයන්ට ප්‍රිය වූ ආර්යයන්ට කාන්ත වූ සීලයක්. ඒ නිසා ඒ මට්ටම මේ සීලය ගොඩනගෙන විදියක් ගැන අපි සාකච්ඡා කරමු. ඊළඟට සමාධිය ගැන සමතය ගැන කතා කරද්දී ඒ සමතයත් ඔබ කාලයක් තිස්සේ මෛත්‍රී භාවනාවෙන් චිත එකඟ කරගත්තා. බුද්ධානුස්මතියෙන් සිත එකඟ කරගත්තා. ආනාපාන සතියෙන් සිත එකඟ කරගත්තා. ඒ දේවල් ඔබට ඵල ප්‍රයෝජනය පිණිස හේතු වෙන බවත් අපි පැහැදිලි කරා. ඒ සිදු කරගත් සියලු දේම ඔබට උදව් වෙනවා. ඒක අහිත පිණිස අනිතු දේවල් පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ දේ හැම දෙයක්ම උදව් වෙනවා. ඉතින් ඒ හැම දෙයකම ඔබ ජීවිතය අවුරුදු 50ක් විතර ඒ දේවල් පුරුදු කරලා 60ක් විතර පුරුදු කරලා ඉතින් ඒ පුරුදු කරපු දේවල් එහෙම තියෙද්දි ඒවායේ ගොඩනැගිච්ච ශක්තියත් එකතු කරගෙන ඒක බුදුරජාණන් වහන්සේගේ ඒ සමතය ඉක්මවා ගිය බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුමත සමතයක් වෙනවා. ඔබව රැගෙන ආවා. ඒ සමතය තමයි කාම ගුණයන් ළඟදී එනතම් විපාක විදිහට ප්‍රියමధుර අරමුණුත් එක්ක රාගයෙන් බැඳුනහම සැකසෙන සුවය සොම්නස එහෙම නැත්නම් ඒ ආස්වාදේ ආදීනවය දකින්න එකයි බුද්ධානුමත සමතය කියලා කියන්නේ. ඒ ආස්වාදයේ ආදීනව දැකලා මොන ආස්වාදයේද? ප්‍රියමනාප රාගෝපනිශ්චිත රූප ශබ්ද ගන්ධ රස පහස ඉස්සරහදී ඒවත් එක්ක රාගයෙන් බැඳුනහම සැකසෙන සුවය සොම්නස ජීවිත කාලය පුරාවටම සැපයක් කියලා හිතාගෙන ඒක හොය යන ලෝකයක ඒක ඇත්තටම සත්‍යයක් නෙමෙයි දුකක් කියලා තේරෙන තැනකට ඒකේ නාව ගොඩ කරන්න උත්සාහ කළා. එතන මෙතෙන්දි මේ බුද්ධානුමත සමයේට ආව මිසක් ඒ නැතුව සිද්ධාර්ථ බෝධිසත්වයෝත් භාවනා කළා රූපාවචර ධානය 4යි අරූපාවචර ධානය 4යි එක්ක අෂ්ට සමාපත්තිත් එක්ක පංච අභිඥා සහිතව අභිඥා හැකියාවන් පහක් සහිතව අෂ්ට සමාපatti ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආපින්චඤ්ඤායතන දේව සංඥා නාසඤ්ඤායතන අරූප ධානය 4ත්
ඵල ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ කියන රූප ධානය 4 කියන මේ ධාන 8න් සමන්විත මේ ධානය උපදවා ගත්තත් ඒක නෙමෙයි Taman හොයන නිවන කියලා. මේ අෂ්ට සමාපatti බැහැර කරලා මේක මෙතන මං හොයන නිවන නැtei කියලා අයින් කරලා ගිය එකක්. දැන් බුදු වුණාට පස්සේ ඒක අයින් කරලා ගිහලා ඒක දාලා ගිහිල්ලා වෙනත්ම තැනකට ඇවිල්ලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා. එතකොට මට ඕනේ උනේ නෑ ඔබ බෝධිසත්වය අයින් කරලා ආපු තැනට ඔබ මුළු ජීවිත කාලෙම මැරිගෙන ඔතෙන්ට තල්ලු කරලා තියන්නේ. ඔබ හිතනවා ස්වාමීන් වහන්සේ අර්ග කරන්නේ මේ භාවනා දුන්නේ නැහැ කියලා ඔබ ඉල්ලන්නේ අර බෝධිසත්වෝ මං හොයන දේ මෙතන නැtei කියලා කියපුවා. මට ඕනේ නෑ ඔබ එතන තියන්නේ. ඒ නිසා මම ඔබ ගෙනාවා සිද්ධාර්ථ බෝධිසත්වෝ ලෞතර බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම උදෙසා උන්වහන්සේ යම් මගක් වැඩුවද ඒ මග ඔස්සේ ඔබ ඉදිරියට ගෙනියන. ඒක පටන් ගත්ත මං බුද්ධානුගත සමතේ ආශාදී ආදී වලින්. එතනින් ඔබව ඉස්සරහට ශ්‍රද්ධාවෙන් ලෝකෝත්තර සීලයෙන් බුද්ධානුමත සමතේ මේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් අධියර මේ ක්‍රියාත්මක වෙන්නේ ඔබ ඉස්සරහට ගෙනා. ඒ ඔස්සේ ඔබ ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ ලෝක ස්වභාවය තේරුම් ගනිද්දී හැබෑවටම කොතනින්ද මේ ලෝක ජීවිතය අවබෝධ කරගන්න ඕනේ කියන තරමට ඔබව රැගෙන ආවා. එතකොට ඔබට කියලා දුන්නා මේ භෞතික ලෝකයේ තුල අමුදරුව තුල මේ යාන වාහන තුල මේවා තුල නෙමෙයි දුක තියෙන්නේ. බුද්ධ ශාසනයේ දුරු කරනවා නම් දුරු කරන්න ඕනේ. මිදෙනවා නම් මිදෙන්න ඕනේ. කොතනින්ද කියන එක කියලා. ඒතර මේ බුද්ධ ශාසනය වෙන මොකද කිව්වක් මිදුරට වැඩක් නැහැ. බුද්ධ ශාසනයෙන් මිදෙන්න ඕනේ. පංච උපාදාන ස්කන්ධ. එතනයි දුක තියෙන්නේ, එතනයි ලෝකේ තියෙන්නේ. එතනින් මිදෙන්න ඕන එක, එතන අත්හරින්න ඕන එක. අතන ඔබ මේ ලෝකේ වෙන මොනවත් අතහැරියට ඔබට හම් වෙන සම්සීමක් නෙන්න. මේ මොහොතේ ඒක හොඳට තේරුම් ගන්න. එතකොට ඒ වෙනුවෙන් ඔබට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? හැබෑවටම දුක දකින්න ඕනේ කොතනද? ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? ඒ දුකේ ස්වභාවය මොකක්ද කියන එක චතුරාර්ය සත්‍ය අවබෝධයේ වෙනුවෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව පටිච්ච සමුප්පාද න්‍යායට අනුව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විදිය හොඳට මනාව කියලා දෙනවා. එතකොට ඒකෙදි විවිධාකාර විදියට මේ දෘෂ්ටි දුර වෙලා යන විදියට මගේ සංසාරේ මගේ දුක මගේ දුකෙන් මමයි නිදහස් වෙන්නේ මමයි බුදු වෙන්නේ මමයි රහත් වෙන්නේ මම දැන් සෝවාන් මම දැන් අනාගාමී මට දැන් ධ්‍යානක් තියෙනවා මගේ සමාධිය හොඳයි අරයාගේ සමාධිය මෙහෙමයි එහෙනම් මේ තණ්හා මාන දික්ටි වලින් මම මගේ ආත්මය කියාගෙන සමහර වෙලාවට අතුක්කංශනෙන් පරවම්බනේ Taman උසත් කොට සලකගෙන අනුන් පහත් කොට සලකගෙන විවිධ සීල රකින්න විවිධ සමාධි රකින්න විවිධ ලෞකික ප්‍රඥාවන් පිළිබඳව කල්පනා කරනවා මේ ස්වභාවයන් දුරවන්නට හැබෑමටම ශ්‍රාවකයා අන්තිමට එන්න ඕනේ මේ ලෝකයේ විදියට හට ගන්නවා නම් හටගන්නේ දුකක්මයි නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ දුකක්මයි ලෝකයේ විදියට දකින්න තියෙන්නේ දුකක්මයි මා විදියට දකින්න තියෙන්නේ දුකක්මයි අපි විදියට අපේ විදියට දකින්න තියෙන්නේ දුකක්මයි ඒ හැමතැනකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් විතරයි තියෙන්නේ කියන තරට ගේන්න. ඔන්න ඔතෙන්ට ගෙනල්ලා එතනදී ඔබව ලෝකයේ තුල තියාගන්නව නම් තියාගන්න වෙන්නේ මේ සාපේක්ෂ කර ස්වභාවය. ඒ සාපේක්ෂ කර ස්වභාවය තියෙනකම් ඔබට අන්තයක් ඔබට තියෙනවා. සාපේක්ෂ කර බව තියෙනකම් ඔබට අන්තයක් තියෙනවා. අන්තයක් තියෙනකම් ඔබට ඉන්න තැනක් තියෙනවා. ඔබ ඒකාන්තයක් අතාරින විවිධ හේතු නිසා ඒ අන්තය අතාරිනකොටම තව අන්තයක් අල්ලගන්නවා. ඒ වගේම තව හේතු නිසා ඒ අන්තය අතාරිනවා. ඒ අන්තය අතාරින්න තව අන්තයක් අල්ලගන්නවා. මේ අත්යෙන් අත්තර මාරු වෙවි, අත්යෙන් අත්තර මාරු වෙවි, අන්තයෙන් අන්තයට මාරු වෙවි, අන්තයෙන් අන්තයට මාරු වෙවි. ඔබ ලෝකයේ තුල එහෙට මෙහෙට දෝලණය වෙවි. ලෝකයෙන් මිදෙනවා වෙනුවට පිල් මාරු කරනවා. UMP ශ්‍රී ලංකා UMP ශ්‍රී ලංකා UMP ආණ්ඩු මාරුණා පක්ෂ මාරුණා ජනතාවගේ දුක එතනමයි අදගෙන කොට කන්නත් නෑ බොන්නත් නෑ ඉන්නත් මෙතන මම මේකේ දේශපාලන කතාව මේකට මම දේශපාලන දාගෙන
කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් නෙවෙයි. මම මේ කිව්වේ ඔබට උදාහරණයක්. ඒ උදාහරණය ලාංකික විදිහට ඔබ හොඳට දන්නවා ඕක තමයි වෙන්නේ ඕක තමයි වෙන්නේ. එතකොට මේක තමයි ලෝකයේ තුල වෙන්නේ. ලෝකයේ තුලත් මේකෙන් එළියට යනකොට අරක හොඳයි කියලා හිතනවා අරකෙන් එළියට යනකොට මේක හොඳයි කියලා හිතනවා. අර දේශපාලඥයෝ වගේම මායයත් ලස්සනට මේක ඉස්සරහදී අරක ලස්සනට මවල පෙන්නනවා. මේක ඉස්සරහදී මේක ලස්සනට මවල පෙන්නනවා. මේක තියනකොට ඒක හොඳයි හිතෙනවා. ඒක තියනකොට මේක හොඳයි හිතෙනවා. කොයි දේ වුණත් ලැබෙන්න කලින් ලබා ගන්න කලින් ඒකේ වටිනාකම් පේනවා. ලැබුණාට පස්සේ ඒකේ තියෙන වටිනාකම දුර්වල වෙනවා. ඒ තමයි ආස්වාදයේ විපරිණාමයටපත් වෙන්නේ. ඒක කොහොමද? එතකොට දැන් දරුවෙක් නැති අය දරුවෙක් ලබා ගන්නකම් නැහිනවා. ලැබුණාට පස්සේ ඉතින් ලැබුණා තමයි ඊට පස්සේ ඒ තුල පැන ඉන්නේ. රැකියාවක් උනත් එහෙමයි. ගෙවල් දොරවල් උනත් තනතුරක් උනත් එහෙමයි. එතන ඔය විදිහට දැන් මේ සෑම තැනකම ඔබට අවබෝධ කරගන්න කියලා මේ ලෝකේ මහා අමුතු දෙයක් නෑ. අමුතු ලෝකයක් නෑ. පින්නතුනේ. දැන් මම මේ අන්තිම ටික මේ කතා කරන්නේ. ඔබට ඔබව අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන එකම එක දෙයයි ඒ තමයි ඇස අවබෝධ කරන්න, කන අවබෝධ කරන්න, නාසය අවබෝධ කරන්න, දිව අවබෝධ කරන්න, කය අවබෝධ කරන්න, මන අවබෝධ කරන්න. මේ සලායතනම තමයි ඔබ කියන්නේ. මේ සලායතන තමයි ලෝකය කියන්නේ. මේ සලායතන තමයි දුක කියලා කියන්නේ. එතකොට සලායතන කියලා කියන්නේ ඔබට මේ පේන ඇහැවත් කනවත් නාසයවත් දිවවත් කයවත් මනවත් දුකයි කියන එක නෙවෙයි. එතකොට ඒක දුකයි නම් ඇහැ දුකයි නම් කන දුකයි නම් එහෙම කනක් එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම ඒවත් උදව් කරගෙන ඒවත් ආශ්‍රය කරගෙන ඒවත් එක්ක ඔබ ගොඩනගා ගන්න ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ ඔබ ගොඩනගා ගන්නවා කියලා කිව්වොත් වැරදි. ඒවත් එක්ක ගොඩ නැගෙන ලෝකයක් තියෙනවා. ඇස වර්ණ රූපත් එක්ක එකතු වෙලා කන ශබ්ද රූපත් එක්ක එකතු වෙලා නාසය ගන්ධ රූපත් එක්ක එකතු වෙලා දිව රස රූපත් එකතු වෙලා කය පොට්ටබ්බ රූපත් එකතු වෙලා මන ධම්ම රූපත් එක්ක එකතු වෙලා මේ චක්කුච්ච පටිච්ච කියන තැනත් එක්ක මේ ගොඩනැගෙන ලෝකයක් තියෙනවා. මේවා මේ එකකට එකක් සාපේක්ෂව ගොඩනැගෙන දේවල් ඇසක් තියනවා නෙමෙයි රූපයක් තියනවා නෙමෙයි කනක් තියනවා නෙමෙයි ශබ්දයක් තියනවා නෙමෙයි ඊයේ ඉඳන් තිබිච්ච කනක් දැන් තියනවා නෙමෙයි ඊයේ ඉඳන් තිබිච්ච ඇහක් දැන් තියනවා නෙමෙයි දැන් තියෙන ඇහැ හෙට වෙනකන් තියනවා නෙමෙයි මේ මොහොතේ රූපයක් පහළ වෙන තැන ඇසක් පහළ වෙනවා ඇසක් පහළ වෙන තැන රූපයක් පහළ වෙනවා මේ මොහොතේ දිවක් පහළ වෙන තැන රසයක් පහළ වෙනවා රසයක් පහළ වෙන තැන දිවක් පහළ වෙනවා ඔන්නෝම එකිනෙකට සාපේක්ෂව ආයතන වලට සාපේක්ෂව අරමුණු පහළ වෙනවා අරමුණු වලට සාපේක්ෂව ආයතන පහළ වෙනවා මේ විදිහට මේ සලායතනයන්ගේ අත්දැකීමට අනුව සලායතනයන් තුලම තම තමාගේ ලෝකය ගොඩ නැගෙනවා දුක ගොඩ නැගෙනවා ඒක අපිට කියන්න පුළුවන් රස විඳිනවා දැනෙනවා දකිනවා අහනවා කියන තැන මේ ලෝකයේ ගොඩ නැගෙනවා ඒ ගොඩ නැගෙන ලෝකය රස විඳිනවා අහනවා දැනෙනවා කියන ලෝකය තමන්ගේ අත්දැකීමට සාපේක්ෂයි මොන අත්දැකීමට සාපේක්ෂද සලායතනයන්ගේ අත්දැකීමට ඇහැට කනට දිවට කයට සාපේක්ෂයි ඒ නිසා තමයි මේ ලෝකේ ප්‍රකෝටි ගාණක් මිලියන ගාණක් මිනිස්සු අතරේ එක එක්කෙනා තුල ගොඩනැගෙන සලායතන අත්දැකීමට අනුව ඒ මොහොතේ ඒ කෙනාට ගොඩනැගෙන ලෝකය ඒ ප්‍රකෝටි ගාණටම සාපේක්ෂයි වෙනස් විචිත්‍රයි විවිධයි වෙනස් එහෙම නැතුව එකම සමාන විදිහේ ලෝක දෙකක් කොහොම තැනකවත් ගොඩනැගෙන්නේ ඒවා සමාන කරන්නත් බෑ ඒකේ සමානකම් පෙන්වන්නත් බෑ ඒ කෙනාට ඒක දැනෙන විදිහට අනුව ඒ කෙනා ඒ ගොඩනගා ගන්න ලෝකය සකස ගන්න ලෝකය සැකසෙන හැදෙන ලෝකය වෙනස් ඒක හරි අපූර්ව සිද්ධියක් ඒ විචිත්‍රත්වයේ වෙනස් වීම පටන් ගන්න ධාතු ඥානත්වයේ ඉඳන්මයි ධාතුණත් එක ධාතුවකින් නෙමෙයි පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජා ආදී විදිහට ඒ නානත්වයක් තුලයි මේක ක්‍රියාත්මක වෙන්නේ.
එතන ඉඳන් පස්සනානත්‍ය හරහා මේ විඥානාන සංඥානානත්‍ය හරහා මේ ගොඩනගෙන මේ සියල්ල තුල ලෝකයක් නානත්තයි ඒ ස්වභාවයේ හේතුඵල ස්වභාවික. ඒ නිසා පින්නතුනේ මේක හරි අපූර්ව කතාවක්. දැන් බුද්ධ ශාසනයේ මේ ටික හොඳට තේරුම් ගන්න මේ අන්තිම අපි විනාඩි 4-5 කතා කරන්නේ බුද්ධ ශාසනයේ දුක දකින්න කියලා කියන්නේ ඔන්න ඔතන. එතන බුද්ධ ශාසනයේ දුක මේ වෙන කොහේවත් මේ ලෝකේ තත්ත්වයක් වලින් හොයාගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයේ තුල දුක දකින්න වෙන්නේ ඇහැ පහළ වෙන තැන. කන, නාසය, දිව, කය, මන පහළ වෙන තැන. ඒ පහළ වෙන තැනක පහළ වුණා කියන්නේම ස්කන්ධයන් පහළ වුණා කියන්නේ. එතකොට ස්කන්ධයන් පහළ වුණා කියන තැනකම ජාතිය හටගත්තා. අන්ධානම් පාතු භාවෝ. ස්කන්ධයන් යම් තැනක පහළ වුණා දෙන්න එතන ජාතිය තියෙනවා. ජාතිය පහළ වුණා කියන්නේ දුක පහළ වුණා කියන්නේ. එතකොට ජාතිය යම් තැනක තියෙනවද ජරා මරණත් එතනම තියෙනවා. එතකොට මේ විදිහට සලායතන තුලින් ලෝකය දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. සලායතනමයි ලෝකය කියලා කියන්නේ. එතකොට මේ සලායතන ලෝකයමයි දුකක් කියලා කියන්නේ. ඒ දුක මත තමයි මේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. දුක මත තමයි මේ ලෝකෙ කොට. ඒ නිසා දුකකින් තොර ලෝකයක් හොයන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් මේ බුද්ධ ශාසනයේ කියන දුක ලෝකය මත නම් ගොඩනැගිලා තියෙන්නේ බුද්ධ ශාසනයේ උගන්වන්නේ මේ දුකෙන් මිදෙන ක්‍රමයක් නම් එතකොට බුද්ධ ශාසනයේ මේ දුක නැති කරන්න උගන්වන්නේ. බුද්ධ ශාසනය කියන්නේ ලෝකය දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ලෝකය නැමැති දුක. ලෝකය කිව්වත් එකයි දුක කිව්වත් එකයි. දුකයි කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි. එතකොට ලෝකය කිව්වත් එකයි අස කිව්වත් එකයි දුක කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි කන කිව්වත් එකයි දුක කිව්වත් එකයි. මේ සෑම තැනකම ආයතන පහළ වෙන තැනම සලායතන කියන්නේම දුක. එතකොට එතන ඒකෙන් ඔස්සේ ආය චක්කුච්ච පටිලා තින්න සම්පේති පස්ස වෙලා වසපච්ච වේදනා වෙලා අපි මේ ලොකු කතාවක් කියනවා මේ එතන ඒ සැකස්ම මේ සලායතන දකින්න තැනම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා මෙතන මේ දුක සකස් වෙන විදිහ බුද්ධ ශාසනයේ කතා කරන දුක හරියට නිවැරදිව තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ ලෝකය මේ සලායතනයන්ගේ අත්දැකීමක් විදියට ගොඩනගෙන ලෝකය අහනවා දකින්නවා විඳිනවා කියලා කතා කරන ලෝකය හැබෑවටම කාට හරි පුළුවන් ඒ මොහොතේ සමුදය වෙන ලෝකය දකින්න දේ දකින්න තැනම අහන දේ අහන තැනම දැනෙන දේ දැනෙන තැනම නතර කරා. ඒ ඔස්සේ වේදනාවේදී සැප වේදනාවක් නම් ඒකට ඇලිලා දුක් වේදනාවක් නම් ඒකට ගැටිලා මේ ඔස්සේ ඒකට උපාදාන වෙලා ඒක උපාදානස්කන්ධය බවට පත් නොකර ඉන්න. නැත්තම් මේ අවිද්‍යාව නිසා සැකසෙන සංකාර අபிසංකාර බවට පත් කරන්නේ. ඒ වේදනාවේදී මේ ඇලීම් ගැටීම් එක තමයි ඒක අபிසංකාර බවට පත් වෙලා ඒක ආයත් විපාක පිණිස කර්ම සකස් වෙලා මේ භවයේ උපාදානයේ භවයට කියලා જાතියක් සකස් වෙලා මේ දුකක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ස්වභාවය තේරුම් ගන්න වනම් ඔබ හැබෑවටම දුක දකින්න ඕනේ. තමන් නිර්මාණය කරන එකක්වත් අනුන්ගේ එකක්වත් නෙමේ. මේ සබහා දහම තුල ආයතන තියෙනවා. ඒ ආයතන තියෙන සබහා දහම. ඒ ආයතන මම කියලා ගත්තම මේක ඔබේ වැරද්ද දෘෂ්ටිය වැරද්ද. ඒ ආයතන මගේ කියලා ගත්තම මේක දෘෂ්ටිය වැරද්ද. ඒ ආයතනත් එක්ක ඔබේ ආත්මය බැඳලා තියෙනවා කියලා ගත්තම මේක ඔබේ දෘෂ්ටිය වැරද්ද. ඒ වගේම ආයතන අනුන්ගේ කියලා ගත්තම මේත් වැරද්ද. ආයතන තුල අනුන්ගේ ආත්මයක් තියෙනවා කියලා ගත්තම මේත් වැරද්ද. ඒතර බුද්ධ ශාසනය තුළ නෑ නේද ඔබට හොඳට තේරුම් ගන්න මේ දැන් කඩා ගන්න මගේ ආත්මයට යහපතක් වෙන්න ඕනේ මගේ ආත්මයට රැඳීමක් තියෙන්න ඕනේ මරණ මොහොත හැරි මට හොඳ දේවල් දීපත් වෙන්න ඕනේ මම මැරලා හොඳ දැනකට යන්න ඕනේ මම අතීතයේ කොහොම වෙලා හිටියද දන්නේ අනාගතේ මට කොහොම වෙයිද දන්නේ මම අඩුම ගානේ මේ ජීවිතය හරි මොනවා හරි කරගන්න මෛත්‍රී බුද්ධ ශාසනයවත් ඉපදෙන්න ඕනේ
මේ කරපු පින්වලේ බලයෙන් මම දිව්‍යාංගනාවක් කියලා එතකොට මේ හැම තැනකම තියෙන අවිද්‍යාවෙන් දැන් අපිට තේරෙනවා. ඒර සොයනද බුදුහාමුදුරුවෝ මේක කියලා බුදුහාමුදුරුවෝ ඒ මට්ටමේ ප්‍රඥාවක් අඩුවාට ඒක කියලා දුන්නේ ඒ මට්ටමේ යාලව තැනක තියන්න. ඒ නිසා ඔබ දැන් ප්‍රඥාවන්තයි නම් ඔබට මම මේ කියන දේ තේරෙනවා නම් නොතේරුණොත් ඒකට මට කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් හැබෑවට මේ හේතුඵල දහන හැබෑවට මේ මොහොතේ පහළ වෙන මේ ලෝකයේ දකින්න කෙනාට තමා විඳින දුක් තමා යන සසර මගේ කරුණේ මේ ආත්මය මේ ආයතන කියලා කියන්නේ මම මේ ආයතන ගොඩක් කියලා ඒ ආයතන වලට මම දාන එක තණ්හාමාන දිට්ඨි වලින් අවිද්‍යාවෙන් අල්ලගත්තු ස්වභාවයක් කියලා දැනුවත් ඔබට තේරෙනවා. ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඒ නොතේරෙනකම් කොහොමද ඔබ මේ දුකෙන් මිදෙන්නේ? ඔබට මිදෙන්න වෙන්නේ ඒ දුකෙන්. ඔබට ඒ දුකෙන් මිදෙන්න නම් ඒ දුකෙන් මිදීම උදෙසා ඔබ එයින් මිදිය යුතු නම් ඔබ ඒ දැනගෙන ඉන්න. ඔබ මෙච්චර කාල මිදෙන්න හදලා තියෙන්නේ එක එක අයගෙන් ඈත් වෙන්න, එක එක පුජ්‍යලයන්ගෙන් ඈත් වෙන්න, එක එක ආයතන වලින් ඈත් වෙන්න, එක එක දේවල් වලින් ඈත් වෙන්න, එක එක ගුණගොඩවල් වලින් ඈත් වෙන්න. ඕවෙන් ඈත් වුණාම නිවන තියනවා කියලා ඔබ එහෙම හිතන්නේ නෑ. නිවන ඒවෙන් ඈත් වුණාම නෑ. නිවන මේ හැබෑවටම මේ දුක කියලා තියෙන තැන පිරිසිදු දකින්නද කියන්නේ. උතර ඒ පිරිසිදු දකින්න නම් ඔබ ඉස්සෙල්ලා දුක හොයාගෙන යන්න. එතන දුක හොයාගෙන යන්න තියෙන ඔබට මේ සලායතන ලෝකයේ තුල තමයි මේ දුක දකින්න වෙන්නේ. එතන ඒ දුක පිරිසිදු දකින්නවා කියලා කියන්නේ ඒ සලායතන ලෝකය නැත්නම් ස්කන්ධ ලෝකය තුල පවතින අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය නැත්නම් අනාත්ම ස්වභාවය ඔබට තහවුරු වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ, අවබෝධ වෙන්න. එතකොට මේ ආයතන ලෝකය කොහොමද සකසලා තියෙන්නේ? සලායතන ලෝකය පස්සිය හරහා මේ සලායතන ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. හැබෑවටම මේක පච්චුප්පන්න විදියට ප්‍රත්‍යෝපන්න විදියට සමුදේ වෙච්ච එකක්. එහෙම නැතු තනියෙන් සමුදේ හැදිච්ච එකක්වත් දෙයියෝ මවපු එකක්වත් මම හදපු එකක්වත් අපේ අම්මයි තාත්තා එකතු වෙලා නිර්මාණය කරපු එකක්වත් අපේ පරම්පරාවෙන් ආපු එකක්වත් නෙවෙයි. එහෙම නොනම් මම මගේ පරම්පරාවට අයිති. මේ මගේ නම තමයි දිගට ගෙනියන්න ඕනේ මගේ නම දිගට මේ පරම්පරාව අරගෙන යන්න. ඔය වගේ මන්ද බුද්ධික අදහස් එන්නේ අර කියන මේ සත්‍ය ධර්මයේ සත්‍ය දර්ශනය වලට නැති නිසා. සමහර පැවිදි ඇත්තන් පවා තමන්ගේ පරපුර ගෙනියන්න, තමන්ගේ පරම්පරාව ගෙනියන්න උත්සාහ කරන ඔය අවිද්‍යාව නිසා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා තමන්ගේ කුලයේ කෙනෙකුට නිසා තමන්ගේ පන්සලේ බලය දෙන්න කැමති නැහැ. සමහර නිකායවල හදාගෙන ඉන්නවා එක එක කුල වලට ආවේනික නිකායවල හදාගන්න. ඒ අවිද්‍යාව තියෙනකම් බුද්ධ ශාසනයක් තුල ඉඳගෙන වසල ගති මතු කරගෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය. බුදුවරු බමුණෙක් හෝ වසලයෙක් වෙන්නේ ක්‍රියාවෙන් මිසක් කුලයෙන් නෙවෙයි කියන කාරණා බුදුවරු පවා දේශනා කරනවා. එහෙම ස්වභාවයක් තුල මේ ආත්මයක් හදාගෙන ඒ ආත්මයට ආරෝපණය කරපු තමන්ගේ ජාතිය, තමන්ගේ කුලය, තමන්ගේ පක්ෂ, තමන්ගේ ගෝත්‍රය ඒව මගේ කියලා හිතාගෙන ඒව රකින්න හිතාගෙන ඒව ඉස්සරහට ගෙන යන්න හිතාගෙන බොදුනෙකුට කවදාවත් එතරට එන්න බෑ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි සලායතනයන් තුල ලෝකයේ ගොඩනැගෙන්නේ මේ මොහොතේ. ඒ ලෝකය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. එහෙම ස්වභාවයක් තුල කෙසේනම් අතීතයෙන් එන්නත් වර්තමානයේ ඉන්නත් වර්තමානයේ අනාගතයට යන්නත් කෙනෙක් දකින්න. එතකොට එහෙම ස්වභාවයකටපත් නොවි හැබෑවට මේ ස්වභාව ධර්ම තුල තිබුණ මේ සිද්ධිය ක්‍රියාව දකින්න මොහොත තුලයි ප්‍රභාෂර සිත මතුවේ. ප්‍රභාෂරත්වය මතුවේ. ලෝකයෙන් මිදෙන තරට යොමු වෙනවා. එතකොට එතෙන්ට එන්න තමයි බුදුරජාණන් වහන්සේ පස්සේ සමුදයත් පස්සේ නිරෝධයත් දකින්න කියලා. මෙතන මේ පස්සේ හෝ පස්සේ සමුදය පස්සේ නිරෝධය මෙතන පස්සේ දකින්න කියලා කියන්නේ මෙතන පස්ස කියලා කියන්නේ හැබෑවටම
තමා ලෙස ආත්මීය සංකල්පින් ආත්මීයත්වයක් ආරෝපණය කරගත්ත ස්වභාවයක් තුළ මේ තත්ත්වය තමයි මෙතන මේ පස්සේ කියලා කියන්නේ. එතකොට මේ සලායතන ඔස්සේ පස්ස වෙන තැන මේ සලායතනයන් ඒ කියන්නේ අසත් මගේ රූපයත් මගේ ඇසටයි ඒ රූපය යොමුනේ ආදී විදිහට එතනටම ආත්මීය ගුණයක් යොමාගෙන ඒ තුල සිදුවන පස්සෙත් ආත්මීය ස්වභාවයකින් පිළිගන්නවා. එතකොට එහෙම අරගෙන හැබෑවටම මෙතන මේ පස්සයක් විදියට දැකලා එතන ආත්මීය ස්වභාවයක් නෙමෙයි මෙතන හේතුඵල විදියට ඒ පස්සය සමුදේ වන්නේ මේ ප්‍රත්‍ය උපකාරයෙන් කියලා දැනගන්න. ප්‍රත්‍ය උපකාරයෙන් පස්සය සිදුන ප්‍රත්‍ය නිරෝධයෙන් පස්සේ නිරුද්ධ වෙච්ච බව දැනගත්තොත් අවබෝධ කරගත්තොත් අර ආත්මීය භාවයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. අත්ත් ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් ස්වභාවයක් නැහැ. එහෙම ස්වභාවයක් නැති තැන එයාට අල්ලගන්න අන්තයක් නැහැ. දැන් මම හැම වෙලේම කියන්නේ මේ අන්ත දෙකේ ඉන්නකම් දැන් සමහරු අතීතයේ අන්තයක් කියලා අල්ලගෙන ඒ අතීත අන්තයේත් එක්කම ඉඳගෙන අතීත අන්තය තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක හැපි දුක් විඳිනවා. කරගන්න බැරි වෙච්ච දේවල්, යන්න බැරි වෙච්ච තැන්, බලන්න බැරි වෙච්ච දේවල්, ඒ කියා ගන්න බැරි වෙච්ච දේවල්, මැරෙන්න වැටිලා අනේ මට එකපාරක් හරි ඒ දේ දැකලා ඒ දේ බලලා ඒ දේ කරලා නැරෙන්න තියෙනවා කියලා කියන මිනිස්සු ගන්න. අතීත ඉවර වෙච්ච එකක්, නිරුද්ධ වෙච්ච එකක්. දැන් ඒක අවසන් වෙච්ච එකක්. ඒක ආපහු ගේන්න බෑ. තව සමහරුන්ට අනාගතයක් ගැන විවිධ දේවල් කරන්න හිතන් හිටපු දේවල්, බලන්න හිතපු දේවල්, යන්න හිතන් හිටපු දේවල් මොන තරම්ද? තාම අනාගතය ඇවිල්ලා නැහැ. නොආපු අනාගතයක් ඇතුළේ ඔබ නැහැ. ඉවර වෙච්ච අතීතයක් ඇතුළේ ඔබක් නැහැ. ඔබේ දේවලුත් නැහැ. ඔබේ ආත්මයක් නැහැ. නොආපු අනාගතයක් ඇතුළේ ඔබත් නැහැ. ඔබේ ආත්මයක් නැහැ. ඔබේ දේවලුත් නැහැ. එහෙම ස්වභාවයක් තුල එහෙමනම් ඔබ වර්තමානයේ එනවද? වර්තමානයේ තුල ඉන්නවද? වර්තමානයේ තුල ඉන්න උද්ද සාසන උගන්වන්නේ හැබෑවටම වර්තමානයේ කියලා කියන මුලාවක්, වර්තමානයේ කියලා මායාවක්. වර්තමානයේ ඉන්නවා කියන්නේ මුලාවක්. වර්තමානයේ තුල ඉන්නවා, වර්තමානයට ආව, වර්තමානයේ මත පිහිටියා කියන්නේ මුලාවක්, මායාවක්, බොරුවක්. වර්තමානය කියලා මේ මොහොත කියලා යමක් දකින්න තියෙනවා නම් හැබෑවටම මේ මොහොත තුල තියෙන්නේ ඇසක් කටන් නාසයක් දිවක් කයක් මනක් කියලා විතරයි. මේ මොහොත කියලා කියනවා මෙතනින් ඇසක් විතරයි, කනක් විතරයි, නාසයක් විතරයි, දිවක් විතරයි, කයක් විතරයි. සලායතනයක් විතරයි. ඒ සලායතනයන්ගේ අත්දැකීමක් ලෙස සැකසෙන කොට නැගෙන ලෝකයක් විතරයි. ස්කන්ධ ස්වභාවයක් විතරයි. එතන කවුරුත් නැහැ, එතන ඉන්න කෙනෙක් නැහැ, එතන යන කෙනෙක් නැහැ. එතන මොකද්ද වෙන්නේ? සලායතන අධ්‍යක්ීමක් විදිහට මේ ප්‍රත්‍යෝපන්න විතර හේතුඵල විදියට හේතුඵල සකස්මක් සිද්ධ වෙනවා. මොකද්ද මේ සකස් වෙන හේතුඵල සකස්ම? චක්කුංච පටිච්ච, සෝතංච පටිච්ච. එවත්තම් අසත් රූපයක් බැඳෙනවා, කනත් ශබ්දයක් බැඳෙනවා, නාසයත් ගන්ධයක් බැඳෙනවා, දිවත් රසයක් බැඳෙනවා, කයත් පහසත් මනත් ධම්මත් බැඳෙනවා. මෙන්න මේ බැඳෙන තැන උදව් කරගෙන යමක් හට ගන්නවා. ඒ හට ගන්න එකට කියනවා ලෝකය කියලා. දුක ලොන්න උතන දුක හටගන්නේ. දුක හටගන්නේ හේතුවකින්. මේ දුක හටගත්ත ගමන්ම ඒක හටගන්න උදව් වෙච්ච හේතුව මැරලා යනවා. හේතුව මැරුණට පස්සේ ඵලයක් මැරලා යනවා. බලන්න. ඔන්න අපි හිතමු දුක කියන શબ્දය හට ගන්නවා. ඔන්න හටගත්තා. ඔන්න හටගත්තා. අපි මේ චක්කු පටිච්ච කියලා මේ චක්කුංච පටිච්ච මේ චක්කු මේ රූප කියලා හිතන්නේ. මේ නැත්තම් සෝත මේ සෝතංච පටිච්ච කියලා හිතන්නේ. මේ කන මේ ශබ්දය කියලා හිතන්නේ. එතකොට මෙන්න මේ දෙක පස්ස වුණා, පටිච්ච වුණා. එතකොටම මොකද්ද ඵලයක් සමුදේ වුණාම શબ્දයක් සමුදේ වුණා. අසත් රූපයක්, කනත් ශබ්දයක්, දිවත් රසයක්, කයත් පහසත් මනත් ධම්මත් පටිච්ච තැනක වෙන ඵලයක්. හේතු දෙකක් පවතින තැනක ඵලයක් සමුදේ වෙනවා. ඒව කාටවත් අයිති දෙන්නේ මේ අතට කියන්න බෑ ඒකයිති මට. මේකට කියන්නත් බෑ ඒකයිති මට. ඇහැට කියන්නත් බෑ, රූපයට කියන්නත් බෑ, කනට කියන්නත් බෑ, ශබ්දයට කියන්නත් මොකේටවත් කියන්න බෑ.
මේකක් තියෙනවනේ මේකක් තියෙනවා. එකක් විතරක් තිබ්බටම සමුදය වෙන්නේ. එතකොට ඒ විදියට එහි ඵලයක් විදියට ඔන්න සමුදය වෙනවා ලෝකේ. ඔය විදියට මේ ප්‍රත්‍යෝපන්න පච්චුප්පන්න ප්‍රත්‍යෝපන්න විදියට ප්‍රත්‍ය යම් කිංචි සමුදය ධම්මං ප්‍රත්‍යෝපන්න විදියට යම පච්චුප්පන්න විදියට යමක් සමුදය වෙනවද යම් කිංචි සමුදය ධම්මං යමක් සමුදය වෙනවද සම්භන්තං නිරෝධ ධම්මං ඒ සමුදයට සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි ආය තර්කයක් නැහැ එතකොට ප්‍රත්‍යෝපකාර කරගෙන සමුදය වෙන හැම දෙයක් තුළම නිරුද්ධ වන ස්වභාවයක් යුක්තයි නම් ඔන්න ඔය ස්වභාවයට කියන අනිච්චයි කියලා. ඒක තමයි ලෝකයේ උදය වැය බලන්න කියලා. එතකොට ලෝකයේ උදය වැය බලනකොට අසුතරත් පු탁ජනය කරන්නේ ලෝකයේ උදය වැය බලනවා එක පැත්තකට දාලා එයා මේ ලෝකය තණ්හාමාන දිට්ඨි වේ ලෝකයේත් එක්ක බැඳිලා ඒ ලෝකේ මගේ ආත්මය කරගෙන හැබැයි ධර්මය සත්පුරුෂ අසුර ලැබුණු සද්ධර්ම ශ්‍රවණය කරපු සෘතවත් ආර්ශාව කියන්නේ දකින්න මේ ආයතන ලෝකයේ මෙතන ගොඩනැගෙන්නේ මේ ගොඩනැගෙන තැනම ගොඩනැගෙන මේ ස්කන්ධ ලෝකයක් ගොඩනැගෙන මේ ස්කන්ධයන් හටගත්තොත් හටගන්නේම දුකක් විරුද්ධ වෙන්නම දුකක් එහෙම දුකක් හටගෙන දුකක් විරුද්ධ වෙන තැනක ස්කන්ධ දුක හටගෙන ස්කන්ධ දුක නිරුද්ධ වෙන තැනක ඕකට කොහොමද මම කියලා මගේ ආත්මය කියලා දාගන්න දෙයක් නැහැ කොහොමද ඒක දාගන්න තියෙන්නේ? එහෙම දාගන්න දෙයක් නැහැ. එහෙම දාගන්න දෙයක් නැහැ කියලා දන්න තැනම එයා සම්මාදිට්ඨික එයා සෝවාන්. පින්නතුන් එයා සෝවාන්. එයාගේ සෝවාන් වෙන්න කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. එයාට ඒක තේරිලා ඔබට එහෙම තේරිලා නම් දැන් ඔබට ඒක තේරිලා නම් දැන් ඔබට ඒක අවබෝධ වෙනවා ඔබ සෝතාපන්නයි. ඒතර ඔබ සෝතාපන්නයි කියලා මම ඔබ සෝතාපන්නද කියලා මම දන්නේ නැහැ. ඔබට එහෙම තේරිලා නම් ඔබට එහෙම වැටහිලා නම් ඔබ සෝතාපන්නයි. ඔබ සෝතාපන්න නෑ කියලා කියන කවුරු තර්ක කළත් වෙනන්නේ ඔබ සෝතාපන්න. මොකද බුද්ධානුමත බුද්ධ ශාසනයේ කතා කරන ඒ සෝතාපන්න බව ඒක නිසා. එතකොට ඔබ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන බව ඔබ දන්නවා. ඒතකොට දන්න නිසා ඔබ තුන සක්කාය දිට්ඨිය නෑ. මොකද පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ඔබ දන්නවා. ඒ වෙනකොට ඔබ අර ආර්යකාන්ත සීලය මම අර කලින් කියපු සීලය ඔබ තුල පිළිහිටලා. අයි ඔබ ඒ රූප ආදී දේවල් වල ශබ්ද කාම ගුණ වල ඔබ සැප දකින්න ඔබට ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න දෙයක් නැහැ. ඒතර ඒ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවය ඔබ දන්නවා. ඒතර ඔබ එහෙම සීලයක් දකින්න කියලා එවැනි ආර්යකාන්ත සීලයක් තුන තියෙනවා සීලබ්බත පරාමාසයක් ඇති වෙන්නේ නැහැ ඔබ තුල. එතකොට ඇලීමෙන් ගැටීමෙන් ආසාවෙන් බයෙන් සීල් රකින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම ඔබට මේ පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා සැකයක් ඇති වෙන්නේ නැහැ. ඔබට පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා ඔබට අවබෝධ වෙනවා. ඒ නිසා ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරුලා මේවද සම්මා දිට්ඨිය පහළ ඒකත් ඔබ සෝතාපන්න. එතකොට ඔබට තේරෙන මේ අතීත අනාගත කියලා කියන්නේ අන්ත විතරයි. වර්තමානය කියලා ඉන්න තැනක් ඇත්තේ නැහැ. එතන මේ හේතුඵල ස්වභාවයක් විතරයි තියෙන්නේ. හේතුඵල ස්වභාවයේ උදේ වෙවි වැය වෙවි ඇති වෙවි නැති වී යන එක අනිච්ච එක. එතකොට අන්ත දෙකේ මිදිලා මැද කියන මුලාවෙත් යථාර්ථය දකින්න එයා සෝතාපන්නයි. එයා එතන සම්මාදිට්ඨිය තියෙනවා. අන්ත දෙකේ මිදිච්ච තැන සම්මාදිට්ඨිය තියෙන විදිහට අන්ත දෙකක ඉන්න තරම් තමයි දෘෂ්ටිය තියෙන්නේ, දිට්ඨි තියෙන්නේ, මිච්ඡා දිට්ඨි තියෙන්නේ. ඒ නිසා මජ්ක්‍ධිමා පටිපදා කියන තැන එයා සෝතාපන්නයි. බුද්ධ ශාසනය සෝතාපන්න කියන එක මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙන එකක් නෙමෙයි දැන් ඇති කරගන්න පුළුවන්. මේ කියන එකක්වත් එහෙම නෙමෙයි නම් බලන්න ඔබ සම්මාදිට්ඨි සූත්‍රය බලන්න. මජ්ජේ සූත්‍රය බලන්න. අජ්ජත් නන්දික්කය අනිච්ච සූත්‍රය බලන්න. බද්දේක රත්ස සූත්‍රය බලන්න. මේ මෙච්චර මේ ඕනතරම් මේ ධර්මයේ තුල මේ මට්ටමේදී ඔබ සෝතාපන්නයි කියන එක කච්චානගොත්ත සූත්‍රය බලන්න. තව කොච්චර සූත්‍ර දේශනා. දැන් මේ විදිහට මේ සම්මාදිට්ඨියට පත් වෙන්න බද්දේක රත්ස සූත්‍රය ඒ සොඳුරු රාත්‍රිය එකම එක මේ මහා හීන පහත් ලාමක තුච්ච ලෝකයක් ගත කරන ජීවිතයක් ගත කරන මිනිසුන්ට එකම එක සොඳුරු රාත්‍රියක් ගත කරන්න කියලා.
එක සොඳුරු රාත්‍රියක් අඩුම ගානේ එකක් මාස 3ක් ඔබට මම එහෙම ගත කරන්න කිව්වා. ඒත් ඔබ පිළිගත්තද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනේ කෙනෙකුට පුළුවන් නම් මේ සොඳුරු රාත්‍රී එකක් ගත කරන්න. අන්න ඒක නට මම මධ්‍යය කරත්ත කියලා කිව්වා. ඒ සොඳුරු රාත්‍රියක් ගත කරන්න. මොකද්ද මේ පච්චුප්පන්නේන යේ ධම්මා තත්ත තත්ත විපස්සති. මේ කියපු දේ ප්‍රත්‍යෝපන්න විදිහට මේ මොහොතේ සලායතන අත්දැකීමක් විදිහට සමුදේන ලෝකයේ තියෙනවානේ. මට ඇහෙනවා මම බැලුවා මම දැක්කා මට දැනුණා මම වින්දා කිය මේ මොහොතේ සමුදේන ලෝකයක් තියෙනනේ. තත්ත තත්ත විපස්සති. එතන විපස්සනා කරන්න කියනවා. එතන විදර්ශනා කරන්න කියනවා. එතන භාවනා කරන්න. ඕන්න මම භාවනා කරන්න කිව්වකොට. ඔබට ඒකනේ ඕනේ ඔන්න භාවනා කරන්න. පච්චුප්පන්නේන යේ ධම්මා තත්ත තත්ත විපස්සති. එතන විපස්සනා කරන්න. ගොඩනගෙන ස්කන්ධ ලෝකයේ එතන විදර්ශනා කරන්න. එහෙම ලෝකයේ දැක යන්න. එහෙම ලෝකයේ දැක එහෙම ලෝකයේ දකින්න ඔබට පුළුවන් නම් ඒකේන ඒ සොඳුරු රාත්‍රිය පහන් කරන සොඳුරු මුනිවරයෙක්. ඇයි ඔබට එතෙන්ට එන්න බැයිද? එතකොට එතෙන්ට එන්න දැන් මේ අන්ත දෙකෙන් මිදෙන්න නම් මම ඔබට ගිය දේශනාවේ අන්ත දෙකෙන් මිදෙන්න නම් ඇත කියන අන්තයක් අල්ලන් ඉන්න කෙනා ඒ අන්තයෙන් මිදෙන්නේ මේ ස්කන්ධයන්ගේ මේ දුකේ මේ සලආයතන ඔස්සේ වන ස්කන්ධයන්ගේ නිරෝධය දකින්න කෙනාට ඇත කියන අන්තය දුර වෙනවා. ස්කන්ධයන්ගේ නැතිවීම දකින්න කෙනාට ඇත කියන අන්තය දුර වෙනවා. ඒ වගේ නිසා ස්කන්ධයන්ගේ ඇතිවීම දකින්න කෙනාට නැත කියන අන්තය දුර වෙනවා. එතකොට ඔබට භාවනා කරන්න කියලා කිව්වේ ඕක තමයි. අන්ත දෙකෙන් නිදහස් කරන්න. අන්ත දෙකෙන් නිදහස් කරන්න නම් සම්මා දිට්ඨියටපත් වෙන්න. එතකින් නෑ සම්මා දිට්ඨිකයි. ඇත යන අන්තේ නිදහස් නම් නැත යන අන්තේ නිදහස් නම් එතනින් නෑ සම්මා දිට්ඨිකයි. සම්මා දිට්ඨිය යන මැදට ආවා කියන එකනේ මැද යථාර්ථය දැකලා තියෙන්නේ. මැද යථාර්ථයේ දකින්න තැන තමයි මේ අන්ත දෙකෙන් නිදහස්. ඒක අන්ත දෙකෙන් නිදහස් වෙන මොකුත් කරන්නේ නෑ. අන්ත දෙකෙන් නිදහස් වෙන අමුතු දෙයක් කරන්නේ. එයා මැදෙන් තමයි නිදහස් වෙන්නේ. මැද යථාර්ථයේ දකින්න. මැද යථාර්ථයේ දකින්න කොටම අන්ත දෙකෙන් නිදහස්. මැද කියලා කියන්නේ පච්චුප්පන්න උදේවැය සමුදේවැය වෙන ස්වභාවයක් කියලා දකින්නකොට මෙයාට අන්ත දෙකක් නැතිව. මේක තියෙනකන් ඔන්න මේක තියෙනකන් මේකට මේකක් වෙනවා මේකට මේකක් වෙනවා. මැදින් මිදුණට පස්සේ එයාට මැදක් නැති තැනක ආයේ මෙතනින්ද මෙතෙන්ටත් මෙතනින් මෙතෙන්ටත් එකක් නැහැ. මැදක් තියෙනකන් තමයි බිඳුවේ ඉඳන් ධන 10යි. බිඳුවේ ඉඳන් ඍණ 10යි. බිඳුව නැහැ. දැන් එයාට ධන පැත්තකුත් නැහැ ඍණ පැත්තකුත් නැහැ. ඔන්න ශුන්‍ය. ලෝකයේම ශුන්‍යයි. ඔන්න ශුන්‍යතාවය. ඒ නිසා හැබෑවටම මැද හිටියොත් එහෙම මැද ඉන්නකම් මැද තියනකම් දැන් ඔබට තේරෙන මැද තියනකම් මේ අන්ත දෙකට පවතින්න පුළුවන්. මැදින් මිදුනහමයි අන්ත දෙකෙන් මිදෙන්න වෙන්නේ. මොකද්ද මැදෙන් මිදෙන්න කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මජ්ජේ මත්තා නලිප්පති. නලිප්පති මැද නොයැලෙන්න කියලා. මැදෙන් නොයැලෙන තැනකට තමයි නොයැලෙච්ච තැනකට තමයි මේ සම්මාදිට්ඨිය මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ගොඩනගෙන්නේ. ඒ නිසා මැදෙන් මිදෙන්න තමයි ඔබට හැම වෙලාවෙම මේ අනිත්‍ය සංඥාව තුළ ඉන්නට අනිත්‍ය සංඥාව තුළ ඉන්නට ක්‍රියාත්මක වෙන්නේ. අර බද්දේක රත් සූත්‍රයේ අනුව ඒ සොඳුරු රාත්‍රිය පහන් කරන්න එයාට ඒ වචන හරිම සුන්දරයි හරිම ලස්සනයි. අපි හැමදාම කියපු දෙයක් ඉන්නතනේ. හැම වෙලෙම කිව්වේ ඔබ කනවනම් කනවා බොනවනම් බොනවා යනවනම් යනවා. ඔබට මේ සියලු දේවල් අයින් වෙලා භාවනා කරන්න බෑ. රස්සාවල් අයින් කළා කැලවල් වලට ගිහිල්ලා දරුවන්ගෙන් අයින් වෙලා ගෙවල් දොරවල් වලින් අයින් වෙලා මේක මේ බුද්ධ ශාසනයේ භික්ෂුවට විතරක් කියව එකක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ සියලු දෙනා විසින් දේශනා කරපු එකක්. ගිහි ජීවිත ගත කරන මිනිස්සු සියල්ලෙන් ඉවත් වෙලා භාවනා කරන්නේ. එයාලට එහෙම කරන්න අමාරුයි. හැබැයි බොහෝ ගිහි පින්නතුන් මේ බුද්ධ ශාසනයේ මඟපල ලැබුවා. ඒ අය ඒක කරගත්තේ ඒ ඉන්න තැනම ඉන්න පරිසරයේ ඉඳගෙන. වැසිකිලි කැසිකිලි කරද්දි ගහගනිද්දි බැනගනිද්දි රණ්ඩු වෙද්දි ආදරය කරද්දි ප්‍රේම කරද්දි වෛර කරද්දි ඊර්ෂ්‍යා කරද්දි පච්චුප්පන්නේන යේ ධම්මා තත්ත තත්ත විපස්සති. ඒ ප්‍රත්‍යෝපන්නව ඒ මොහොතේ හටගන්න රාගසිත ද්වේෂසිත මෝහසිත
එතන එතන තත්ත එතන එතන තත්ත විපස්සති යථාර්ථය දකිනවා. මොකද්ද දකින්න යථාර්ථය? අනේ එතන එතන ඒ හටගත්ත ස්කන්ධය ප්‍රත්‍යুৎපන්නව හටගත් එකක්. ප්‍රත්‍යෝපන්නව ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ප්‍රත්‍ය නිරුද්ධ වෙනවනේ. ප්‍රත්‍ය නිරුද්ධ වුණොත් ඵලයක් නිරුද්ධ වෙනවනේ. ඵලයක් නිරුද්ධ නම් කිසිවක් නැහැනේ. ඒකට කොහොමද මම කියලා ගන්නෙ? ඒක කොහොමද මගේ කියලා ගන්නෙ? ඒක කොහොමද මගේ ආත්මය කියලා ගන්නෙ? එහෙනම් මේ මුළු ලෝකෙම අනිච්චයි. යද නිච්ඡන් තන් දුක්ඛං එහෙනම් දුකයිනේ. යම් දුක්ඛං තදනත්තා එහෙනම් අනත්තයි. බලන්න පින්නතුනේ ලෝක ස්වභාවය. බලන්න පින්නතුනේ ලෝක ස්වභාවය. ඒ අවබෝධයටපත් වෙන මහා ලොකු අමාරුවක් කියලා. ඒ අවබෝධයටපත් වෙනකොට ඔබ ඒ විදියට මේ ප්‍රත්‍යুৎපන්නව ඒ මොහොතේ සමුදේ වන දුක නැත්තම් ලෝකය ප්‍රත්‍ය නිරෝධේ නිරුද්ධ වෙනවා කියලා දකින්නවා කියලා කියන්නේ දුක පිරිසිදු දකින්නවා කියන්නේ. දුක පරිණිවිය. දුක පිළිබඳව කරන්න තියෙන්නේ දුක පිරිසිදු දැක්කම. දුක පිරිසිදු දකින්නකොටම ආය ඒ දුකත් එක්ක ස්කන්ධයන් එක්ක ඒ ස්කන්ධයන්ට තණ්හා කරන්න දෙයක් නැතු වෙනවා. තණ්හා මානෙන් දික්කියෙන් යුක්ත ඔය දුකත් එක්ක බැඳෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඒකත් එක්ක තියෙන තණ්හාව දුර වෙලා යනවා. ඔන්න දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොටම නිරෝධය සාක්ෂාත් වෙලා නිවන සාක්ෂාත් වෙනවා. නිවන සාක්ෂාත් කරන මාර්ගය වැඩිලා කියන්නේ දුක පිරිසිඳ දැකලා මම මේ කියන දේ විශ්වාස කරන්න පින්නතුනේ මේ බුද්ධ ශාසනයේ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දුක පිරිසිඳ දකින්න නිරෝධය සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන මාර්ගය වඩන්න දෙයක් නැහැ. දුක පිරිසිඳ දකින්නවා කියන්නේ මේ හතරම වෙලා එතනම තමයි මාර්ගය වැඩෙන්නේ. දුක පිරිසිඳ දැකීම උදෙසා ගන්න ක්‍රියාමාර්ග තුනමයි මාර්ගය වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා සම්මා දිට්ඨි සමාධි ඔක්කොම විතරදී. ඒක සහේතුකව සකාරණව ඔප්පු කරන්න පුළුවන් එකක්. ගොඩාක් දේවල් කරන්නේ දුක පිරිසිඳ දකින්න කවුරුහරි දක්ෂයි නම් එයා ගැලවෙලා යනවා. හැබෑවටම දුක පිරිසිඳ දකින්න කෙනා අන්ත දෙකෙන් මිදෙනවා. හැබෑවටම දුක පිරිසිඳ දැක්කෙන්නේ පෙනෙන්නේ දර්ශනයටපත් වෙන්නේ මජ්ජේ මත්තාන ලිප්පති. ඒ මැද නුවණින් නොඇලෙන තැන මැද නුවණින් නොඇලෙන්න පුළුවන් වෙන්නේ ඒක යථාර්ථය දකින්න. මොකද්ද මේ මැද උදයවය සමුදය වය ප්‍රත්‍යෝපන්නව හට අරගෙන ප්‍රත්‍ය නිරෝධය නිරුද්ධ වෙලා. අයිතිකාරයෙක් නැහැ, කරපු කෙනෙක් නැහැ, කරවපු කෙනෙක් නැහැ. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදස්සන සම්‍යක් දර්ශනය. ඒකයි සම්‍යක් දර්ශනය. මොකක්ද මේ කම්මස්ස කාරකෝ නත්ති ක්‍රියාවක් ඇත කරන්නෙක් නැහැ ක්‍රියාවක් තියෙනවා. විදීමක් ඇත විදින්නෙක් නැහැ. විදීමක් කරන විදෙන්නෙක් නැහැ. ඒ නිසා මම මගේ ආත්මය කියලා පුජ්‍යල සංඥාවක් අත්තු කරගෙන දාගන්න පුළුවන් සමානයක් නැහැ. මේ සබා දහම තුල ක්‍රියාත්මක භාවයක් විතරයි මෙතන තියෙන්නේ. ක්‍රියාත්මක භාවයක් තියෙනවා. අන්නේ ක්‍රියාත්මක භාවයක් විතරයි තියෙන්නේ උදේ වෙවි වැය වෙවි උදේ වෙවි යැ යන ස්කන්ධ ස්වභාවයක හේතුඵල විදියට පටිච්ච සමුප්පන්නව සමුදේ වෙවි වැය වෙවි යන ස්වභාවයක් විතරයි තියෙන්නේ කියන අවබෝධයෙන් කියන ඒසේවං සම්මතස්සර. අන්නේ සම්‍යක් දර්ශනයටපත් වුණොත් ඔබ මේ 3 මාසයක් පුරාවට අපත් එක්ක එකතු වෙලා ඔබව එතැනට ගේන්න අඩුම තරමේ පින්නතුනේ සම්මා දිට්ඨියට ගේන්න. සක්කාය දිට්ඨිය දුරු කරපු සම්මා දිට්ඨියටපත් වෙච්ච එක රැයක් හරි ඒ එක රැයක් පිය මధుර සොඳුරු රැයක් පහන් කරපු ඒ බද්දේ කරත්ත මුනිවරයෙක් වගේ කෙනෙක් ගොඩ නගන්න විතරයි අපි මේ දේශනාවේ කළේ. එතකොට මම මේකයි සිහිපත් කළේ මේ දේශනාවල ඔබට අමුත්තක් දැනුණා. ඒ දේශනාවල ගම් වෙනස් ක්‍රමවේදයක් දක්වනම් ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශන ශෛලිය වෙනස්. ඒකට ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොඇසූ විරු දහමක් අහනකොට කොහොමත් ඔබට දැනෙන අමුතු විදියට. ඔබ මාර්යාගේ වසඟේ ඉන්න ඔබටයි මේ ධර්මය කියන්නේ. මාර්යාගේ වසඟේ ඉන්න කෙනෙකුට බුදුන්ගේ වසඟේ කරන දේශනාව දැනෙන්නේ මහා මරුපහරක්.
මාර්යාගේ වසඟේ ඉන්න කෙනාට බුදුන්ගේ වසඟයට ගන්න කරන දේශනය තේරෙන්නේ එයාට ගහන මරු පාරක් විදියට. ඒක තමයි ස්වභාවය. තනි කරම ප්‍රතිසෝතගාමී මේ දේශන. අනිත් පැත්තට කරන දේශනයක් ලෝකයට ප්‍රතිවිරුද්ධව එල්ල කරන මරු ප්‍රහාරයක්. ධර්ම දේශනය කියලා. ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ ලෝකය මරන්න, ලෝකය කුඩු කරන්න, ලෝකය විනාශ කරලා දාන්න හෙළන පරමාණු බෝම්බයක් වගේ. ඒ නිසා ඒ පරමාණු බෝම්බ හෙළනකොට විතක සියුම්, විතක දෘඩයි, විතක මෘදුයි, විතක තදයි, විතක විවිධාකාර ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ නිසා කොහොම ක්‍රියාත්මක වුණත් ක්‍රියාත්මක වෙන ස්වභාවය මොකක් වුණත් ඒ සෑම ස්වභාවයක් තුළම කරුණාව මෛත්‍රිය පවතිනවා. ඒ නිසා එවැනි ස්වභාවයක් ඔස්සේ ඔබේ විමුක්තිය වෙනුවෙන් ඔබේ නිවීම වෙනුවෙන් පමණයි මේ සත්පුරුෂ අසුර එදා මෙදා තුරු පැවතුනේ ඉදිරියට පැවතින්නේ. ඒ නිසා ඒ ස්වභාවය තුළ ඔබ දක්ෂ වෙනවා නම් ඔබ ප්‍රිය වෙනවා නම් එවැනි ස්වභාවයක් තුළ ජීවත් වෙන්න අඩුම තරමේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රිය ශ්‍රාවකෙක් බවට පත් වෙන ස්වභාවය තුළ ගොඩනගෙනවා. ඒ තුළ ගොඩනැගෙන්නේ එහෙම ස්වභාවයක්. ඒ තුළ එහෙම ස්වභාවයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ පින්වත් ඔබට ඒ තුළ අවශ්‍ය කරන ඒ සත්පුරුෂ ඇසුරේ ඵල නෙලන්න පුළුවන් ඔබේ තුල තියෙන අවංකකම කීකරුකම සහ ඔබ ඒ වෙනුවෙන් කැපවන ප්‍රමාණය කොච්චරද කියන එකත් තියෙනවා. ඒ නිසා ඒක මහා ලොකු දෙයක් විදිහට දකින්නේ නැහැ. ඒ වගේ මේක සැහැල්ලුවට ගන්නෙත් නැහැ. ඒ වගේ ෂණිකකම විදිහට මේ ධර්ම අවබෝධය පිළිබඳව අපි කල්පනා කරන්නෙත් නැහැ. හැබැයි ඒ වෙනුවෙන් මනා සත්පුරුෂ ඇසුරක් තියෙනවනම් මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඉඩ ලැබුණා නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරයක් පවතුනා නම් ඒ ධම්මානුධම්ම පටිපත්තිය තුල හැබෑවට සෝතාපට්ටි අංග නිම කරන්නට අවශ්‍ය විදියට Taman ප්‍රඥා මුහුකුරා ගිහිල්ලා ඒකේන හැම මොහොතකම එළඹෙන මොහොතේ සිහියෙන් විපස්සනා කළා නම් ඒ විපස්සනාට තැන් හොයලා හිටියේ නැත්තම් ඒ විපස්සනාට වෙලාවල් බල හිටියේ නැත්තම් නැකත් හොය හිටියේ නැත්තම් එළඹෙන සෑම මොහොතක්ම Tamanගේ භාවනාවට විදර්ශනාවට මොහොතයි. දැන් මා මේ කතා කරන මොහොතේ ඔබ විදර්ශනා කරන්න දක්ෂයි නම් මා විදර්ශනා කරන්න දක්ෂයි නම් අප හැමගේම මගරටලා තියෙන නිවන දෙස තමයි. ඒ නිසා ඒ දෙසට වැටුණු නිවනක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න මේ සුන්දර රාත්‍රියට එහා ගිය සොඳුරු වස් කාලයක් අපිට නිමා කරන්න පුළුවන් වුණා නම් මේ ලෝකයේ ආශ්චර්යවත්ම අසිරිමත්ම වස්තම කටින චීවර පූජාවක් සිද්ධ කරපු මහ බල සම්පන්න ශක්ති ධාරාවක් ගොඩනගපු කාලයක් විදියට මා එය දකිනවා. ඔබ ඒ සඳහා භාග්‍යවත් වුණා, ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා මේ බුද්ධ ශාසනය තුළ. ඒ නිසා බොහෝ කෘත්‍ය ආගමික කාර්යයන් කීපයක් දෙච්ච මොහොතක උනත් මේ බාහිර තැනක ඉඳගෙන හරි මේ දේශනය මේ විදිහට ඔබට සිද්ධ කරන්න මා උත්සාහ කළේ ඔබ තෙමසක් පුරාවට අපත් එක්ක ඒකාත්මික වෙමින් මේ නිවන් මඟ පිරිසිදු කරගෙන සම්මා පටිපදාවෙන් මජ්ක්‍ධිමා පටිපදාවෙන් ලෝකයේ යථාර්ථය දැනගෙන ලෝකෝත්තර ස්පර්ශ කරන්න අවශ්‍ය කරන මාවත පිළිසකර කරගන්න හැදුවා. ලියා ගන්න හැදුවා. පිරිසිදු කරගන්න හැදුවා. ඒතර මේක ඇතුලේ මෙච්චරයි කරන්න තියෙන්නේ. ලෝකයෙන් මිදෙන තැනටපත් වෙන්න. ලෝකයෙන් මිදෙන තැනට චින්තනය හදා ගන්නවා. ඒක ශ්‍රද්ධාව. මිදෙන තැනට හදාගත්ත චින්තනයටපත් වෙලා ඒ නිදීම උදෙසා ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම වෙනුවෙන් මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ක්‍රියාත්මක. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ක්‍රියාත්මක කරද්දී මැදේ නිදහස් වෙනවා මැද යථාර්ථය දකින්න. මැදේ නිදහස් වෙන්න මැද යථාර්ථය දකින්නකොට ඒ මොහොතේ සිද්ධ වෙන්නේ හැබෑවටම අනිච්ච අවබෝධයටපත් වෙනවා. අනිච්ච සංඥා වඩමින් අනිච්ච අවබෝධයටපත් වෙනවා. අනිච්ච අවබෝධයටපත් වෙනකොට ලෝකයේ අනිච්ච එකක් උදේ වෙවි වැය වෙවි යන එකක් කියලා තේරෙනකොට එයා ලෝකේ මැදට ඇවිල්ලා ඒ මැද තියෙන මුලාවෙන් මිදෙනවා. ලෝකේ මැද මුලාවෙන් මිදෙනකොට බිඳුවේ ගාමිනකොට එතන ඒකත් එක්ක පැටලිලා හදාගත්ත අන්ත දෙකක් එයාට පවත්වන්න බැරුව යනවා. අන්ත දෙක පවත්වන්න නම් සාපේක්ෂතාවයක් තියෙනවා. සාපේක්ෂ වෙන්න නම් මැදක් තියෙනවා.
මැදක් තියෙන තැනක දෙපැත්තක් තියෙන්නේ. මැදක් තිබ්බොත් තමයි දෙපැත්තක් තියෙන්නේ. ඒ දෙපැත්තක් පවත්වන්න පුළුවන් ඉන්නේ සාපේක්ෂත්වයක් කියනකම් විතරයි. සාපේක්ෂත්වයේ මැද අයින් වෙලා නිරපේක්ෂ වෙනකොට අන්ත දෙක නැහැ. ඇත යන අන්තත් නැහැ. නැත යන අන්තත් නැහැ. අතීත අන්තත් නැහැ. අනාගත අන්තත් නැහැ. ඊළඟට සක්කායත් නැහැ. සක්කාය සමුදයත් නැහැ. සක්කාය නිරෝධයත් නැහැ. දුකත් නැහැ. දුකේ සමුදයත් නැහැ. දුක්ඛ නිරෝධයත් නැහැ. එතකොට දුක නැහැ. දුක්ඛ සමුදය නැහැ. දුක්ඛ නිරෝධය නැහැ නෙමෙයි. හැබෑවටම මේ ස්වභාවයත් එක්ක මේ අන්තිමට දුකක් ඉතුරු නොවන ස්වභාවයකටපත් වෙනවා. ඒ දුකෙන් මිදෙන ස්වභාවයකටපත් වෙනවා. සියලු අන්ත වලින් නිදහස් වෙනවා. එතකොට දුක ඒකාන්තයක්, දුකේ සමුදය ඒකාන්තයක්, දුකේ නිරෝධය කියන නිවන කියන තැනට එනවා. එතකොට සක්කාය ඒකාන්තයක්, සක්කාය සමුදය ඒකාන්තයක්, සක්කාය නිරෝධය කියන තැනට එනවා. පස්සේ ඒකාන්තයක්, පස්ස සමුදය ඒකාන්තයක්, පස්සේ නිරෝධය කියන නිවන තැනට. මේ හැම තැනකම නිවනට ඇවිල්ලා. ඒ නිසා පස්සය ඒකාන්තයක්, පස්ස සමුදය ඒකාන්තයක්, පස්ස නිරෝධ ඒකාන්තයක්. නැත්නම් පස්සේ නැමැති මේ ආත්මීය ගුණයක්, ආත්මීය ස්වභාවයක් ඇති කරගත්තු ස්වභාවයකින් මිදිලා අනාත්ම ස්වභාවය, එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය තුළ මේ යථාර්ථ අවබෝධයෙන් අන්තයන්ගෙන් මිදී මධ්‍යේ යථාර්ථය දැක ලෝකයේ නිදහස් වී සම්මා දිට්ඨියටපත් වෙන තරටපත් වෙන්න ඔබ හැම දෙනාටම මගේ මට්ටමින් මගේ හැකියාවෙන් මට පුළුවන් ප්‍රමාණයෙන් මා උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුමතයට අනුව මා උවමනාවේ එකම එක බුදු වදනක්වත් එක බුද්ධ වචනයක්වත් වෙනස් කරන්න විපරිණාමය වෙනස් තත්වයකටපත් කරන්න මම කැමති විදියට සකස් කරන්න උත්සාහ කළා. හැම තප්පරයකම පරිස්සම් උන්වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේ දැනගත් දේ අපි දැනගත්තේ. මුලින්ම ඉන්න කිව්වේ අහං නජානාමි භගවා ජානාති, මම දන්නේ නැහැ භාගතුන් වහන්සේ දන්නවා කියන තැන. එතන ඉඳගෙන ක්‍රමක්‍රමයෙන් තමයි උන්වහන්සේ දන්න දේ මාත් දන්නේ කියන දරට එන්න පුළුවන්. එතන ඉඳගෙනයි ඔබට මේ සියල්ල කතා කළේ. සමහර වෙලාවට සමහර තැන් ඔබට නොගැලපෙනවා වගේ තේරුණා නම් ඒ ඔබේ සමහර වෙලාවට ඔබේ මුලාව, ඔබේ දෘෂ්ටිය, ඔබේ අන්තයන් ආදී නිසා වන්නක් වෙන්නට පුළුවන්. ඒ නිසා එතෙන්දී පවා මැදට පැමිණිලා ඉස්සෙල්ලා මැද ඉඳන් විමසලා මැදුනුත් නිදහස් වෙන තැනටපත් වෙන්න. පිළිත් ඔබ හැමදෙනාටම මේ දේශනාව, මේ සංක්ෂිප්ත දේශනාව, මේ සාරාංශ දේශනාව හේතු වන්නට වාසනාවන්ට කියන ආශිර්වාදය සිද්ධ කරනවා. තෙමසක් පුරාවට සිදු කළ මේ උතුම් බුද්ධ භාවනාව, තෙමසක් පුරාවට අප වෙන මොකුත් නෙමෙයි කලේ භාවනාව. තෙමසක් පුරාවට ශ්‍රද්ධාව භාවනා කළා. තෙමසක් පුරාවට සීලය භාවනා කළා. තෙමසක් පුරාවට ප්‍රඥාව භාවනා කළා. ඔබ ලෝකේ කවදාටත් වඩා ශ්‍රද්ධා භාවනා, සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා කළා. ඔබ නොදන්න, ඔබ නොහිතපු නැවුම වූ බුදුවරු දන්න භාවනාවක් දැන් ඔබ දන්නවා. ඒ භාවනාව තුළ ඔබට ඉතුරු තප්පරේ ජීවත් වෙන්න පුළුවන්. ඔබ බුද්ධ ශාසනය තුළ මග ලබන, ඵල ලබන කෙනෙක් බවට පත් වෙන බව මා විශ්වාසයෙන් ඔබට සිහිපත් කරනවා. ඒ නිසා එවැනි සොඳුරු රාත්‍රියකට වඩා සොඳුරු තෙමසක් අපත් තමගේ ඒකාත්මික වෙලා හිටපු පින්නති අනුලා සිරිපාල උපාසිකා මෑණියන්, පියා දෙවුන්දගේ මහත්මිය, ඒ වගේම සංජීව හිමාලි යුවල, නිමල් සාගරිකා යුවල, කුසුම් සුබසිංහ මහත්මිය, චන්ද්‍රිකාද අල්විස් මහත්මිය, ජගත් ගුණතිලක මහත්මයා, දුලිප් ධනුෂා මහත්මිය, අශෝකා ලාල් යුවල, ප්‍රේමනාත් සන්ධ්‍යා යුවල, කුලතිලක කුසුම් යුවල, රංජිත් චන්ද්‍රිකා යුවල, රංජිත් රුවන්ගනී යුවල, ගීතා වසන්ත යුවල, නන්දනී ගන්කෙන්ද යුවල, ගන්කන්ද යුවල, කුසල් වීනවි යුවල, කුමුදු සරත් ප්‍රනාන්දු යුවල, රොහාන් මහත්මයා, ඉනෝකා මහත්මිය, කිත්සිරි රසිකා යුවල, නන්ද අනෝමා සහ මෑණියන් ඇතුළු ඇතන්, අනුර ධම්මිකා යුවල, නයන්ති වීරසිංහ මහත්මිය, රසික ඉහලවත්ත මහත්මයා, සුරත්
මහත්මා ආදී මේ බොහෝ පිරිසක් ඒ වගේම අපේ මේ පින්වතුන්ට ඇතුළුව තවත් කීප දෙනෙක් අපේ බිනාල් පුතණුවන් දියණිය ආදී තවත් කීප දෙනෙකුත් මේ පින්කමට පසුපස්සේ සම්බන්ධ වුණා. මේ විදිහට බොහෝ වටිනා අපි එකට පින්කම කියන නම පාවිච්චි කළා සම්මුතිය ඇතුලේ මහා යථාර්ථයක් දර්ශනය කර ගැනීම සත්‍ය දර්ශනයක් පසුපස හඹා යන්න සත්‍ය දර්ශනයක් විකසිත කරගන්න සත්‍ය දර්ශනයක කිමිදෙන්න සත්‍ය දර්ශනයක පතුලක් දර්ශනය කරගන්න වීර කරපු උත්සාහවන්ත වෙච්ච කැප කරපු අප වෙච්ච කැප වෙච්ච පේ වෙච්ච කාලයක් ගත කරන්න අපි හැමදෙනාටම ඔබත් සමග එකතු වෙලා අපි හැමදෙනාටම ලොකු භාග්‍යයක් උදා වෙච්ච භාග්‍යවන්ත කාල ලකවන්නක් අප ගත කළා. ඒ නිසා නැවත නැවත මේ පින්වතුන්ගේ නම් මම සිහිපත් කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා මේ එක එක පින්වතුන් මේ කාලයන්ට මේ කාලය තුල විවිධාකාර ආමිෂ වූ ප්‍රතිපත්ති වූ කාලය ශ්‍රමය බුද්ධිය ධනය වැය කරමින් කැප කරමින් විවිධාකාර කාර්යයන්ගේ නිරත. ඒ නියලිච්ච සෑම කාර්යයක්ම අප සඳහන් කළේ ඒ සෑම දෙයක්ම තත්ත විපස්සති කියන තැනට එන්නට තමයි අපි බග දෙන්නේ. ඒ නිසා නැවත නැවතත් ඒ කිය යුතු නෑ. ඒ නිසා ඔබ දම් දුන්නද? ඔබ සීලයක පිහිටියද? ඔබ යම් භාවනාවක් කළාද? එය සමතයද විදර්ශනාවද ආදී කුමක්ද කියන එක මේ හැම තැනකම අද ඉඳන් මේ මොහොතේ නම් ඔබ දන් දේවි ඕන තරම් දන් දෙන්න. ඔබ සීලයක පිහිටයි ඕන තරම් උපරිමයෙන් සීලයක පිහිටන්න. ඊළඟට ඔබ ඕන තරම් සමාධිය වඩන්න ඕන තරම් සමාධිය වඩන්න. ඒ සමාධියේ උද්දාන මත සමතෙරණකම් දියුණු කරන්න පුළුවන් මෙතෙන්ට යන්න. එය හැබෑවටම විදර්ශනාවක් දක්වා දිග්විජය කරන්න පුළුවන් නම් මෙතෙන්ට එන්න. ඒ හැම එකක්ම ඒ මොහොතේ තත්ත විපස්සති ඒ මොහොතේ යථාර්ථය දකින්න තැනට ඒ මොහොතේ සමුදය වන ධර්මය හඳුනගෙන ඒ දුකක් බව හඳුනගෙන එය උදේවය දකින්න නැති යථාර්ථය දකින්න විපස්සනා කරන එහෙම නැත්නම් අනිච්ච දකින්න අනිච්ච සංඥාව තුළ ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ හැමදෙනාටම මේ බුද්ධ ශාසනය තුළ අයිතිකාරයෝ බවට පත් වෙනවා. යම් දාසක බුද්ධ ශාසනයේ අයිතිකාරයෙක් වෙනකොට ඒ අයිතිකාරයෙක් වූ ඔබට නොපෙනේවි. එතන ඔබට ස්කන්ධ ස්වභාවයක් සමුදය වෙලා නිරුද්ධ වෙච්ච බව දර්ශනය වෙනවා. එවන් දර්ශනයකින් නිවිසනසෙන්නට පිනති ඔබ හැමදෙනාට මේ උතුම් ආශ්චර්යවත් මධ්‍ය දර්ශනයේ දේශනය සම්මා දිට්ඨියේ දේශනය සත්‍ය අවබෝධයේ පිණිසම එකසේ හේතු වේවා වාසනාව වේවා. පිනති ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. साधु साधु සත්තාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. साधु විශේෂයෙන්පත් කරන්නට අවශ්‍යයි. මම මේ නම් සඳහන් කළ පින්වත්තුන් විශේෂයෙන් නිතර අපත් සමග සම්බන්ධනේ කීප දෙනෙක් විතරයි නම් වශයෙන් සමහර වෙලාවට තිරය පිටුපස ඉඳගෙන වගේ මෙතන මේ නම් සඳහන් කරු අපේ බොහෝ පින්වතුන් බොහෝ දේවල් පසුගිය කාලය තුල කළා. සමහර වෙලාවට කරලියේ ඉඳගෙන නිතර සම්බන්ධ වෙච්ච කෙනෙකුට වඩා සමහරවිට නිතර අපි නමක්වත් නොදන්න සමහර පින්වතුන් මේ ටික හරියටම කළා වෙන්නේ නැති. ඒ නිසා මම ඒක දන්නවා. මොකද සමහර වෙලාවට නිතර සම්බන්ධ වෙච්ච කෙනෙකුට වඩා මේ හරියටම කරපු කෙනෙක් ඉන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබගේ නම් ඔබ මුහුණුවරින් මා නොදන්නා වෙන්නට පුළුවන්. මමත් ඔබත් එහෙම මුහුණුවරින් හමු වෙන්නට හෝ දැනගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබට මේ දර්ශනය පිළිබඳ යම් අදහසක් ආවනම් එයයි විය යුතු වන්නේ. ඒ නිසා ඔබ ඒ වෙනුවෙන් පුජ්‍යලික අප වෙනුවෙන් හෝ මහා සංඝරත්නය හෝ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් වූ කැපකිරීමක් කළා නම් යම් වූ දායාදයක් අනුග්‍රහයක් දක්වන ඒ සියල්ල ඒ වගේම ඔබ එකිනෙකාට සත්පුරුෂයන් බවට පත් වුණා නම් ඒ සියල්ල අපත් ඔබත් එකිනෙකාට සත්පුරුෂයන් බවට පත් වුණා නම් මේ සියල්ල
පින්වත් ඔබට ඔබේ පවුලේ හැම දෙනාටම ඔබේ දරුවන්ට සියලු දෙනාට ආශිර්වාද පිණිස වේවා නිවන් පිණිස ශක්තියක් වේවා ඔබ නමින් යම් මිය පාරලව ගිය යම් සහලේ ඥාතියෙක් සිටිනා ඒ සියලු ඥාතීන්ට නිවන පූර්ණේ කරගන්නටම ශක්තියක් බවට පත්වන්න එයත් එකසේ හේතු වාසනා වේවා ඔබ හැම දිනාටම එකසේ මේ සියලු ශක්තිය නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනම ආශිර්වාද ලබා ගන්න. සාදු සාදු ආවාසන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ඨන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු සාදු අවසරයි පින්වත් ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අප වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව මේ භවයේ ගෝර සසරෙන් දුකින් මිදීම පිණිස ක්‍රමානුකූලව වටිනා දේශනා රසක් මේ වස් කාලය තුල සිදු කළා. ඒ කාලය තුල රැස් කළා වූ සීලොම කුසල් ඔබ වහන්සේ මෙලොව බිහි කළා වූ දෙමව්පියන්ටත් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස හේතු වේවා. ඒ වගේම ඔබ වහන්සේගේ නිවන පූර්ණය උදෙසා ඊය සියලුම කුසල් අප සියලු දෙනා විසින් ඔබ වහන්සේට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සාදු 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 ඊළඟ පුත්තං අනුත්තරං දුල්ලේන මහානතං බුද්ධ පුත්තං නමः සාදු සාදු හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි